උතුම් ධර්මදේශනයේ විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානයේ සිදු කිරීම සඳහා කුරුණෑගල විල්තල උයන අංක 65 නිවසේ පදිංචි මලියදේව පිරිමි විද්‍යාලයේ හිටපු විදුහල්පති බණ්ඩාරනායක අබේරත්න මහතා සහ ප්‍රේමා අබේරත්න මහත්මිය කුරුණෑගල විල්තල උයන අංක 66 නිවසේ පදිංචි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරී රංජිත් බාලසූරිය මහතා හා කුමුදුනී බාලසූරිය මහත්මිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අද්දින්ට ජන්මදිනයේ යෙදෙන ප්‍රේමා අබේරත්න මහත්මියට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර එතුමියටත් දායකත්වය දරූ සියලු දෙනාටත් පවුල්වල සුජීවත්ව සිටින සියලු නෑදෑ හිතවතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මේ පවුල්වල පරලෝක ප්‍රාප්ත ඥාතීන්ට මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. අතිපූජ්‍ය සත්පුරුෂ ගුණෝපේත ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනයේ සැලසේවා. දායකත්ව දරුවෝ අයගේ පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන හා වෘත්තීය කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. ධර්මදේශනයේ සවන් දෙන සැමට සංගමක සුව ලැබීම පිණිසත් ලංකාවාසීන් හා ලෝකවාසීන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිසත් මේ උතුම් පිංගම ආශිර්වාදයක්ම වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවමෙකෝ භික්ඛවේ අපකාතේ සත්තා ये සුත්තා ධම්මං ධාරෙන්ති අතකෝ ඒතේව සත්තා බහුතරා ये සුත්තා ධම්මං න ධාරෙන්ති ති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බහුතුන් ප්‍රමුඛ නරඹනු ලබන සවන් දෙනු ලබන සදහැවතුනි පින්නතුනි, නිවන් අරමුණු කරගත් ධර්මදේශනාවක් කියන මාතෘකාව අනුග්‍රහක බෞතුන් අපට ලබා දී තිබෙනවා. ඔබම නාලිකාව තුළ ධර්ම ශ්‍රවණය කරන නරඹනාය නම් මාවට මතක් කරනවා ජම්බුදීප පෙය්‍යාලිය කියන වචනය යටතේ මම මේ දඹදිව තියෙන ටිකක් සහ හුඟක් මුල් කොටගෙන බුදුන් වහන්සේ ධර්ම න්‍යායක් භාවිතා කරලා තියෙනවායි කියලා. අසුන්දර තැන් ගොඩයි, සුන්දර තැන් ටිකයි. ඒ ඔස්සේ අපි කරුණු පැහැදිලි කරගෙන එන ගමන් මුල් මේ මීට පෙර දේශනාව දෙකක පැහැදිලි කළා බුදුන් දකින්න ලැබෙන්නේ ටික දිනාටයි, හොඳ දිනකට බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ධර්ම විනය ශ්‍රවණය කරන්න ලැබෙන ටික දිනාටයි, හොඳ දිනකට ධර්ම විනය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ අල්ප සහ බහුතරය. එහි ඊළඟ පියවරට යමින් අපි අද කතා කරන්න කල්පනා කරන්නේ මහණෙනි අන්න ඒ වගේ තමයි මේ මිනිසුන් අතර ධම්මං සුත්තේ දාසුත්තා ධාරෙන්ති. මේකෙන් කියන්නේ බණහලා මතක තියාගන්නවා කියන එක. එහෙම නෙවෙයි, මතක තියාගන්න. ඔය ධාරෙන්ති කියන පදේ ඒක තමයි අද මම පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. ඒතේව සත්තා බහුතරා සුත්ත අහනවා. නමුත් පෙළ දරන්න තේරෙන්නේ නැහැ. බලන්න ඔබ මේන් කුමන කොටද අයත් වෙන්නේ කියලා. අර චාරිත්‍රයට බණහන අය, මීගේ ඥාතින්ට පින්දීම මුල් කොටගත් ධර්ම දේශනා අහන කරන අය ධම්මං සුත්වා විතරයි. ඔවුන්ට පෙළ දරන්න තේරෙන්නේ නැහැ. නමුත් වැඩක් වෙන්න නම් පෙළ දහම දරන්න ඕන. ඒ පෙළ දරනවා කියන එකේ තේරුම මොකක්ද කියන එක කෙනෙකුට හිතා ගන්න බෑ. අපට දහම් කරුණු අහන්නත් ඕන, මතක තියෙන්නත් ඕන.
නමුත් අසන කාරණය වෙනයි මතකය වෙනයි පෙළදරන එක වෙනයි. පෙළදරන හැටි කියලා දෙනවා. ඊට පස්සේ ඊට පෙර මේ ධම්මං සුත්තා කියන පදේ මොන මාතෘකායටද අපි කතා කරන්න ඕන? එක මාතෘකාවකින් ගන්න ඕන. ඔක්කොම බුදුන් වහන්සේ අවුරුදු 45ක්ම දේශනා කරපු සියලුම බණ අසා කියලා හරියන්නේ නැහැනේ. ඔබට එක්කෝ තේරෙන්න ඕන පමාද විහාරීත්වය අපමාද විහාරීත්වය. ඔබට තේරෙන්න ඕන නිත්සුකාත්මය අනිදුක්ඛානාත්මය. ඔබට තේරෙන්න ඕන දුක හේතුව නැතුව තැන මාර්ගය. ඔබට තේරෙන්න ඕන කර්ම රැස් කිරීම කර්මක්ෂය කිරීම. මේ එකකින් ධම්මං සුත්තා. මොකද්ද මේ හැම එකෙන්ම බුදුවරු පැහැදිලි කරලා තිබෙන්නේ? දිට්ඨ ධම්මපරියාය. උන්වහන්සේලා හමුවෙන්ට පෙර පහළ වෙන්න මිනිසා සොකී ජීවිතය අවුල් කරගන්නා හැටි. කොතරම් උගත් වුණත් බුද්ධිමත් වුණත් ධනවත් වුණත් ඒ උගත් බුද්ධිමත් නැත්නම් පුණ්‍ය මාර්ගික කාරණාවලට සැප විපාක අඩු වැඩි වශයෙන් නැතුවා නෙවෙයි. නමුත් ඔහු ජීවත් වෙන්නේ පෘථග්ජන සමාජයක නම් ඉහළ පහළ දක්වා ඔවුන්ගේ ජීවිතයට ටික ටික අවුල ප්‍රවිෂ්ඨ වෙනවා. ඔවුන් කරන්නේ අවුලෙන් නිදහස් වෙන්න වැඩ. නමුත් අවුලෙන් ඉන්න ප්‍රතිප්‍රේෂ්ඨ වෙන බව තමන්ම දන්නේ නැහැ. අර මට මතකයි මගේ තරුණ කාලේ වගේ ළමා කාලේ වගේ පොළොන්නරු පැත්තට වෙලා හිටපු දාමරිකයෙක් පිළිබඳව වනසරා කියලා වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. වරින්තු වැඩි වෙනවා. පොලිසියෙන් හොයන්න ගන්නවා. තවදුරටත් කොල්ල කනවා. තවදුරටත් අපචාරයන් කරනවා. දැන් ඔහු මොකද වෙන්නේ? ඔහුගේ බෙල්ලට හිර වෙනවා. දැන් ඔහුට අල්ලන්න බෑ. ඊට වඩා දාමරිකම් කරන්නේ ඊට පස්සේ වරන් නිකුත් කරනවා දුටු තැන වෙඩි තියන්න. ඉවරයි. මොනවා කරලවත් ඊට පස්සේ හමු වෙන්නේ. ඒ අර වැරදි පාරක ගියාම ඉරනවා. අනවගේ පෘථග්ජන පුද්ගලයා ස්වභාවයෙන්ම කොතරම් නිවැරදි නිරවුල් කියලා කිව්වත් යන පාරේ අවුලක් තියෙනවා. ඒක අපි මෙහෙම ගනිමු. දේශනා සූත්‍රයෙන් ගනිමු. ලෝට පහළ වූ තථාගතවරු මිනිස් වර්ගයාට කරුණ පැහැදිලි කිරීම සඳහා අරුත් වශයෙන් දිට්ඨ මාර්ගයක් දේශනා කරනවා. තථාගතෝ භික්ඛ අරහං සම්මා සම්බුද්දස්ස ද්වේදාම දේශනා පරයායන භවಂತಿ. පරයාය වශයෙන් කත් කියන්නේ අරුත් වශයෙන් ගත් කල කියන එක අරුත් වශයෙන් ධර්ම න්‍යාය දෙකක් දේශනා කරනවා. වෙන කිසිවක් නෑ ලෝකේ. උන්වහන්සේලා වදාළ පරිදි පාපං පාපකතෝ පස්සතාති අයං පඨම ධම්ම පරයායෝ පාපය ලාමක වශයෙන් දකින්න. අපි දන්න පරිදි නෙමෙයි, වෙනත් ආගම්වල උගන්වන පරිදි නෙමෙයි, පාසලේ උගන්වන පරිදිත් නෙමෙයි, සම්ප්‍රදායික ධර්මශාලාවේ උගන්වන පව්පින් දෙක පරිදිත් නෙවෙයි. බුදුවරු අදාළ පරිදි. අන්න එතකොට තමන් අත සිදුවෙන මේ ක්‍රියාකාරීත්වය තමයි පාපම් පාපකතෝ පස්සතාතෝ කියලා කියන්නේ. අන් ධම්මං සුත්වා. අපි ඒකම ගමුකෝ. පාපම් පාපකතෝ දිස්වා. පාපය ලාමක වශයෙන් දැක්කා නම් තත්ත එහි විරජ්‍යත නොඇලෙන්න විමුච්ඡත මිදෙන්න නිබ්බින්දත කලකිරෙන්න. අන්න පෙළ දහම. එතකොට පෙළ දහම අනුගමනය නොකළොත් දන්නවා විතරයි.
මිදීමක් නැහැ. ඒකයි මේකෙන් කියන්න හදන්නේ. ඉතින් මේ ත්‍රිපිටක සූත්‍ර දේශනාවලටත් පෙළ දහම කියලා කියනවා. නමුත් පෙළ දහමේ න්‍යාය මේවැ පවතින්නේ. පෙළ දහම භාවිතා වෙන්න ඕන ඔබ ළඟ. වර්තමානයේ ඇසේ කනේ නාසේ දිවේ කයේ සිතේ මින් එකක වර්තමානයට මුහුණ දෙන එකේදී. එහෙනම් මේ ධර්ම පර්යායම අපි හොයා ගනිමු. සවන් දීලා බලන්න වෙනත් ආගම්වලත් පාපය කියන වචන නැද්ද කියලා. ඔබ ඉගෙන ගත්ත දහම් පාසල තුලත් පව් කරන්න එපා දුක් විපාක දෙනවා. පින් කරොත් සැප විපාක දෙනවා කියලා අහලා නැද්ද? නමුත් මට එතෙන්ට එකඟ වෙන්න බෑ. මේ සම්පූර්ණ ධර්මයේම පව්පින් දෙක විතරයි කියලා. මන්දයත් කර්ම ගැන කතා කරනකොට පව්පින් දෙක කියන්නේ කර්ම දෙකක් විතරයි. පුණ්‍ය කර්ම අපුණ්‍ය කර්ම. තව දෙකක් තියෙනවා. ධ්‍යාන කර්ම කර්මක්ෂය කිරීමේ කර්ම. මේ හතරම එකතු කරලා ගන්නව ඇරුණාම දෙකකින් මේ අර්ථය විග්‍රහ කරපුවම වැරදි. අනේ ඒක තමයි පාසල් අධ්‍යාපනය තුළ ඔබ දාගන්න ප්‍රාථමික සාමාන්‍ය බුදුදහම පිළිබඳ පාඩම් තුළ දෙකක් අතහැරලා ඊටු දෙක සම්පූර්ණ සත්‍ය කියලා හිතාන ඒකෙන් ඒක දෙකට බෙදෙනවා. එතකොට සම්පූර්ණ බුදුදහම පව් කරන්න එපා පින් කරන්න විතරයි. නම බෑ මේ හතරම ගත්තොත් හතරේදී සිදුවෙන සිදුවීම තේරුම් ගන්න එක ධම්මං සුත්තා. ඒ සිදුවීම භවගාමිත්වයක් නම් දුකක් නම් ඒකේ තියෙනවා පෙළ දහම දරණ හැටි. අපි හතර ගනිමු මෙතෙන්ට බලන්න. එතකොට මා මේ හතරට කියනවා කර්ම මාර්ගයයි ධර්ම මාර්ගයයි කියලා. ඒ කර්ම මාර්ගයේ පාප කර්මය විතරද? නෑ. කන්නං කන්න විපාකං පාප මාර්ගය. සුක්ඛං සුක්ඛ විපාකං පුණ්‍ය මාර්ගය. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං පාප පුණ්‍ය මාර්ගය. නැත්තම් සුඛ විපාකේ තව දිගුවක් තමයි ධාන කර්ම ධාන විපාක. මේ සියල්ල ඒ විපාක වාරයේ වෙනස් වුණාට සැපතේ අඩු වැඩිකම් වෙනස් වුණාට සියල්ල කර්ම විපාක නම් වූ කර්ම මාර්ගයනේ. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණ ටිකක් නෙමෙයි කියන්නේ. ඒ ටික කොහොමද බුදුදහම වෙන්නේ? වෙනත් ග්‍රන්ථවල නොතිබුණ අපේ ග්‍රන්ථවල තිබුණත් සමාජයේ එළියට ආවේ නැති තවත් කර්මයක් වෙනසාට මේ කර්ම මාර්ගයේ විපාකයන් ගැලවීම සඳහා පෙළ දහමක් වශයෙන් දේශනා කරනවා. අත්වික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය සංවත්තති. අනේ තව කර්මයක් තියෙනවා. අර කන්න කර්මයි සුඛ කර්මයි කන්න සුඛ කර්මයි සියල්ල ප්‍රහාණය වීම සඳහා කරන කර්මය. නම් ඒක කර්ම රැස් කරන කර්ම විපාක කර්මයක් නෙවෙයි. ඒකට නම තියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. අන්න මේ කර්ම රැස් කරන මාර්ගයේ කර්ම විපාක වලින් අවබන්ධනයේ සිදුවන හැටි තේරුම් ගැනීම ධම්මං සුත්තා. මේන් මෙදෙන්ට අනුගමන ප්‍රතිපදාවට පස්සෙම පෙළ දහම දැරීම. බලන්න එය පාසල දහම් පාසල නැත්තම් විභාග පදනම් කොටගත්ත විෂය අධ්‍යාපනය කියා දෙන එකක් නෙවෙයි. නමුත් ඒ ඉතා වැදගත් ඉගැන්වීමක් බුදු සමයේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ තුල. අනේ එතකොට
මේ කර්මපත නැත්තම් කර්ම මාර්ග විග්‍රහ කරනු ලබන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් පුද්ගලයා කරන ක්‍රියාමාර්ග වශයෙන් ගෙන නෙවෙයි. ඒ මොහොතේ සිතින් කයෙන් වචනෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කරන ඒ මොහොතේ ක්‍රියාමාර්ගයක් වශයෙන් පුද්ගලයා කරනවා කියලා කිව්වට එහෙමයි. අපි කතා කරනවානේ චේතනහම් භික්කවේ කම්මං වදාමි කායේන වාචා මනසා කියලා. කයින් වචනෙන් සිතින්. එතකොට මේ කර්ම රැස් කරන මාර්ගයේ පෙළදහම නෙමෙයි. එහි අයිහලෞකික පාරලෞකික භවගාමී විපාකයේ තේරුම් ගත්තාම ඒක භවගාමීත්වයේ ආදීනයක් පේනවා. අන්නේ කාරණේ වටහා ගැනීමට ධම්මං සුත්තා කියලා කියනවා. දැන් මේ මිදීමට අනුගමනීය ක්‍රියාමාර්ගය පෙළදහම. එහෙමයි. අපි මේ කතා කරන්නේ නිවන් මගට හේතු වෙන ධමයක්නේ. දැන් නිවන් මගට හේතු වෙන ධමයක් පෘථග්ජනයට ඕන නැත්නම් ඒ කොටස අතහැරලා මෙලොව පරලොව යහපත පිණිස මරණයෙන් මතු දෙවියන් අතර හෝ මිනිසුන් අතර පිණිස හේතු වෙන ධමයක් පෘථග්ජන සමාජයේ මේ දේවල් තේරුම් ගන්න බැරි අය අනුගමනය කළාට කමක් නැහැ. එහෙම එකක් සමාජයේ තිබුණාට කමක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කාලයේ පාපයට යොදනවට වඩා හිත කරයි. එතනින් මෙහාට එන්න බැරි පිරිසකුත් ඉන්නවා. මං හිතන්නේ පදපරම කියන්නේ ඒ අයට. ඔවුන්ගේ තව ඒ ඔස්සේ ගොස් මේ මනස පිළිබඳ අවබෝධය මේ පිළිබඳ ලබා තව එහායිදී ඉදිරියේදී දේවදත්ත පව්ගෙවලා නිවන් මඟ හෙළි කර ගන්නවා වගේ තව ඉදිරියේදී ඔවුන්ට මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න නුවණ ලැබෙන්න වෙනවා. දැන් මේ කන්න කර්මයයි සුඛ කර්මයයි කනුසුඛ කර්මයයි තුන අභ්‍යන්තරයෙන් විග්‍රහ කරමු අපි. බාහිර වශයෙන් නම් අපිට කියන සතුන් මරණ එක හොරකම් කරන එක පව්කම්. අපයන් උපස්ථාන කරගෙන දාන දෙන එක පින්කම්. ලෞකික ධාන වඩන එක ධාන කර්ම. එහෙම කිව්වත් හරි. නෑ මේ පාප කර්මයටත් පෙළ දහමක් තියෙනවා. ඒ පෙළ දහම අපි දැනගෙන නෙමෙයි යමින් හිටියේ. නමුත් බුදුන් වහන්සේ ඒ පෙළ දහමත් පෙන්නනවා. අපි බලමු පෙළ දහම පාප කර්මයේ පුණ්‍ය කර්මයේ ධාන කර්මයේ පෙළ දහම. කොහෙද තියෙන්න ඕන? පොතේ තියෙනවා පෙළක් වශයෙන්. නමුත් ඒක තිබෙන්න ඕන ඔබ ළඟ. ඒ මොහොතට රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, ලෝභේදී, දේශේදී, මෝහේදී අරමුණක් සමග කටයුතු කිරීමේදී මේ මාර බන්ධනයේ පෙළ දහම ඉස්සලා ඉගෙන ගන්න වෙනවා. කන්න කර්මයේ පෙළ දහම, සුඛ කර්මයේ පෙළ දහම, ධාන කර්මයේ පෙළ දහම. මේක තුනක් වශයෙන් පෙන්වනට අපට තුනක් වශයෙන් මට වෙනම පෙන්වන්න පුළුවෙනි. නමුත් අපි ලැබී තිබෙන කාලේ ප්‍රමාණවත් නොවුනොත් එහෙම එකකින් තේරුම් ගන්න වෙනවා. මේ පෙළ කොහෙද සිද්ධ වෙන්නේ? ඒ ක්‍රියාව කරන්නේ ඇහේද, කනේද, නාසයේද, දිවේද, කයේද නැත්නම් සිතේද? නැත්නම් පවේද, පිනේද, ධානයේද? ඒ තුලයි මේ පෙළ දහම තියෙන්නේ. එහෙම පෙළ දහමක් ස්වභාවයෙන් සිදු වෙනවායි කියන එක නොදන්නා එක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ.
එබඳු ප්‍රමාද විහාරී පෙළදහමක් දේශනා වෙන බව ලෝකේ පවතින ධර්ම ග්‍රන්ථවල මට හමු වෙලා නැහැ. බුදු සමය තුල පෙළදහම මට හමු වුණත් ඒක මා උපන් සමාජයේ දේශනා වුණ බවක් මම දකින්නේ නැහැ. ලියන්න කියන්න පාඩම් කරන්න ඇරුණාම. දැන් ඔබ මෙතනදී කවුරු වෙන්න ඕනේද? මේ පෙළදහම තේරුම් ගන්න. මෞකසින් බිහි ජීවිතාසානයේ ජාත්තා ජීවත් වෙන කයට හිමි මම නැමැති පුද්ගලයා වශයෙන් දැකලා බෑ. මීටර එකේ මීටර කෝදුව මිලිමීටර් 1000ට බෙදනවා වගේ මේ පුද්ගලයා මොහොතින් මොහොත ඉපදී නැසෙන පංචස්කන්ධ ධර්මතාවයක සමූහික එකතුවක් වශයෙන් තේරුම් ගන්න ඕන. ඒ පංචස්කන්ධ ධර්මතාවය පහළ වෙන්නේ වර්තමාන මොහොතේ ඇස මුල් කොටගෙන, කන මුල් කොටගෙන, නාසය මුල් කොටගෙන, දිව මුල් කොටගෙන, කය මුල් කොටගෙන, සිත මුල් කොටගෙන බව තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් පව හෝ පින හෝ ධානය මුල් කොටගෙන බව තේරෙන්න ඕන ගන්න ඕන. මේ එකක් පාසාම වෙන වෙනමත් ගන්න පුළුවන්. අපි පළමුව කතා කරන්නේ කාගේ පෙළදහමද? තථාගතයන් වහන්සේ වදාළ ධම්මං සුත්තා ධාරණ පෙළදහම නෙමෙයි. ධම්මං සුත්තා තමයි මේ. ඒක තුළ මේ ධරණ පෙළදහම තේරෙනවා. අපි නොදැනෙන්න අපි කරන ක්‍රියාමාර්ගයක් තුළ භව ගාමිත්වය, භව බන්ධනය සිදුවෙන ආකාරය. තේරුම් ගන්න වෙනවා. ඒක තුළ තමයි අපට තේරෙන්නේ අපි කොතරම් හොඳ වෙන්න හැදුවත්, උගත් වෙන්න හැදුවත්, ධනවත් වෙන්න හැදුවත්, සුචරිතවාදී වෙන්න හැදුවත් අප තුළ ප්‍රමාද විහාරී නම් වූ පමාද විහාරී කියන වචනේ ගම්මු අපි. සසරට බැඳෙන ආකාරයෙන් වාසය කරන, දුක් නැවත උපදවන ආකාරයෙන් වාසය කරන ප්‍රතිපදාවක් අපි ළඟ තිබෙනවා. ආර්ය සත්‍ය වචනේ ගත්තොත් එහෙම ඒකේ තියෙනවා පෘථග්ජනයාට උරුම වෙන්නේ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවයි, දුක්ඛ සමුදය ගාමිනී ප්‍රතිපදාවයි. මේක අපි කරනව නෙමෙයි, ස්වයංක්‍රීය වෙන දෙයක්. නමුත් ඒ ස්වයංක්‍රීය වෙන්නේ යම් ආකාරයෙන් එක ගැනීම තුළ. අපි දෙපෙලක් විතර අරන් බලමු දෙපැත්තකින්. අපි ගනිමු ඇස කන නාසය දිවකය කියන්නා වූ දොරවල් 6ට සම්බන්ධ එකකින්. එතකොට ඒ තුල සිදුවෙන්නා වූ අරමුණක් තුල ප්‍රමාදී පෙළදහම, වරදින පෙළදහම ඔබට පොතේ පවතිනවා. අපි පැහැදිලි කරනවා, ඔබගේ සිතට යොදා දැක ගන්න පුළුවන් වෙනවා. සිතට යොදාගෙන බලන්න වෙනවා. මෙහෙම වෙනවද කියන එක. නමුත් අන්න එහෙම සමාජයේ පෙළදහම පාවිච්චි කළාට මේක මගේ තුල, ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන ආකාරය පිළිබඳව යොදලා බලන්න කල්පනා කරන්නේ නැහැ බොහෝ දෙනෙක්. එනිසා මනසානුපෙක්කණයෙන් බැහැර වුණා වූ සමාජයක්. නැවත නැවත මේ වචන මතක් කරලා අලුත් කරලා දීලා ඔබත් මේක කරන්න ඕනේ. මේ උගුල වටහා ගන්න ඕනේ. උගුලක හිර වෙලා ඉන්න බව තේරෙන්න ඕනේ. උගුලෙන් ගැලවෙන්න නම්. උගුලක් බව දන්නේ නැත්නම් ඒක තුළ නටමින් ගායමින් නිදීවිනේ. අනේ විදිහට. හොඳයි. ඔබේ ඇස තුළ මොකක්ද සිද්ධ වෙන්නේ? ඔබේ කන තුළ කුමක්ද සිද්ධ වෙන්නේ? ඔබේ නාසය තුළ මොකක්ද? මේ පෘථග්ජනයාගේ මම කතා කරන්නේ. ඒක වර්තමාන මොහොතේ සිද්ධියක් වශයෙන් දකින්න. ඔබ ශබ්දයකට සවන් දී ඉන්නවා. ඔන්න වර්තමාන මොහොත. අපි දැන් කන උදව් කරගෙන. ස්වභාවයෙන් බාහිර ලෝකේ ශබ්දයක් හට ගන්නවා. ශබ්ද රංග හැම පැත්තම සිසාරා යනවා. සත්තුන්ටත් ඇහෙනවා. ගස්වල වලට වැදුනට දැනෙන්නේ නැහැ. අවිඥානික සත්‍යයට දැනෙනවා.
මන්ද ශබ්ද තරංගය කනේ ප්‍රසාදයේ වැදිලා ඒත් ශබ්ද ස්වභාවය එතන පහළ වුණ නිසා ශබ්ද රූපයේ කනේ ප්‍රසාදය තුළ පහළ වුණ නිසා. එතකොට කනේ ප්‍රසාදය ආධ්‍යාත්මික ආයතනයයි ශබ්ද රූපය බාහිර ආයතනයයි. මෙතන කන ඇතුළේ එළිය නෙමෙයි. දැන් මේක අද සිද්ධියක් නෙමෙයි දැන් වෙන්නේ. අද අපි දැන් ගත කරන්නේ අවුරුදු 15ක් 20ක් 30ක් 60ක් නම් එතෙක් කල් එකතු කරගත්ත අගයන් සහිත මනසකින් අපි ඉන්නේ. එනිසාත් ප්‍රසාදයත් ගෝචර රූපයත් උදව් වෙනවා Tamanගේ අතීත ආවර්ජනය මෙතෙන්ට ගේන්න. තින්නම් සංගති පස්සෝ. දැන් ඔබ කීවට ඔබ විඳින්නේ ඉදිරියෙන් තියෙන රූප ශබ්දය කියලා නැත. ඔබ විඳින්නේ ඒක ප්‍රත්‍යයකට ඒක ප්‍රත්‍යක් පමණයි. ඔබ ඊට අනුව හදාගත්ත බොහෝ කල් භාවිතා කිරීම හදාගත්ත විඳීම. පරණ එකක් මේ විඳින්නේ තියෙන එකක් නෙමෙයි. ඒකට පස්සපච්චා වේදනා කියනවා. ඒකට සුපුරුදු පරිදි ඇලෙනවාට ගැටෙනවාට වේදනා පච්චා තණ්හා කියනවා. ඒ අනුව ඒක යලිත් හටගන්න ආකාරයට චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවට වේදනා තණ්හා පස්සපච්ච වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන කියනවා. යලිත් හට ගැනීම සඳහා නිදිගත් සිලේ නිදා ගැනීමට නැත්තම් හේතු ඉතුරු වීමට පාදාන පච්චා භව කියනවා. දැන් ඔබට ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල පෙළ දහම දේ පේනවද? එහෙම බලන්න අපි ඉගෙන ගත්තේ නැහැ බණ අහනවා කියලා. දැන් මේ මොකක්ද උනේ? වැරදුනා. මායයට අහු වුණා. ප්‍රමාද විහාරය වුණා. දැන් මේකේ තියෙනවානේ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ආත්ම තුනක් ඕනෙත් නැහැ පැය ගාණක් ඕනෙත් නැහැ අසුරු ගසන සැනකින් අපි කතා කරන්නේ කනතර නම් කනතර සිදු වෙනවා. දැන් මම මේකට වචනයක් හදනවා ඉස්සර ජීවිතෙන් ගන්න නැතුව මෙන්න මේ තණ්හා උපාදාන භවයට කියනවා ප්‍රමාද විහරණෙහිවත් ඔබ තුල අවිද්‍යා සංකාරයක් වුණා කියලා. අපි මනෝද්වාරයට ගන්න. මනෝද්වාරයේ උපදින හැඟීම් වලට කියනවා පාප චේතනා, පුණ්‍ය චේතනා, ධාන චේතනා කියලා. ඒකත් තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ උන්වහන්සේ පහළ වෙන්න පෙර මිනිසා අනුගමනය කළා වූ පෙළ දහම වශයෙන්. කොහොමද වෙන්නේ? පාප චේතනාවේ ලෝභ දේශ මොහ සහිතයි ද්වේෂ බලවත්. පුණ්‍ය චේතනාවේ ද්වේෂ බලවත් නැහැ ලෝභ බලවත්. ධාන චේතනාවේ ලෝභ දේශ බලවත් නැහැ මොහ බලවත්. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට පුණ්‍ය විපාක ලැබෙන්නේ පෘථග්ජන පුද්ගලයාට දෙවියන් අතර විපාක ලැබෙන්නේ ලෝභයේ ප්‍රතිඵලයක් වශයෙන්. ලෝභ කියන පදේ මේ බාහිර වස්තුන්ට ඇලීම කියන අර්ථයෙන් ගන්න නැතුව අන්නේ විදිහට අරමුණෙහි ඇලීම. ප්‍රියශීලී නම් ඇලෙනවා. ඉතින් කවුද පිනට අකමැති? එහෙනම් පිනට ඇලෙනවා. පවට ඇලීමේදී තියෙන්නේ ඔක නෙමෙයි. ලෝභ නෙමෙයි තියෙන්නේ ද්වේෂ, ගැටීම. මේ තත්ත්වයන් යටතේදී අපි මේක පවතුල විග්‍රහ කරමු. සිතේ උපදින පාපී අරමුණ තුළ ඒ චක්කුසෝත ගාන ජීව පැත්තකින් පහ කළා මනෝච පටිච්ච ආරම්මනංච
මනසට අරමුණක් ස්පර්ශ වෙනවා. මනෝද්වාරයට. දැන් ආවේ සතෙක් මරණ, ලෝභ කරන, පව් කරන, මිනි මරන්ට උගුලක් අටවන චේතනාව. දැන් අර වගේම තින්නම් සංගති පස්සෝ. පසපච්චාය රිදවීමෙන් පලිගැනීමෙන් ලබන වේදනාව. එතන වේදනා. වේදනා පච්චා තණ්හා. දැරෙනවා. තණ්හා පච්චා මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ. මටත් වෙලාවක් ආවයිකෝ කියලා අනාගතයට තබනවා. පාදාන. දැන් සංගවුණා. චිත්තාභ්‍යන්තරයෙන් සංගවුණා පාදාන පච්චා භව. අපුඤ්ඤාවි සංකාරයේ පෙළ දහම. ඒකත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. මේ අපි කතා කරන්නේ පෘථග්ජන භාවය තුල, මතක තියාගන්න. දැනගෙන නෙමෙයි, නමුත් සිද්ධ වෙන්නේ මේක බුදුන් වහන්සේ වදාළ පරිදි. අපි පුණ්‍ය චේතනාවට එනවා. එතකොටත් මනෝජ පටිච්ච ධම්මෝච උප්පජ්ජති මනෝවිඤ්ඤාණය. හැබැයි මේක කරන්නේ පුද්ගලයෙක් වශයෙන්. ඒ නිසා එතන ඒකට ඇලීම පවතිනවා. එනතුව මත්යෙන් ගැනීම තියෙනවා. මේ මමත්වෙන් ගැනීම තුළ තමයි මේ විග්‍රහ කරන්නේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මහරස්ස යටතේ තමයි මේක පැහැදිලි කරන්නේ, මේ භවගාමී පෙළ දහම. එතකොට ඒකේ වේදනාව අර වගේ ඊර්ෂ්‍යාවෙන් දැවෙන වේදනාවක් නෙමෙයි, සැප වේදනාව. ඒ වේදනාව සැප නිසා නැවත විඳින්න නැත්නම් කියලා ඒකට ඇලෙනවා. ඒ නිසා ඒක කෙරෙහි උපාදානයක් වෙලා එය චිත්තාභ්‍යන්තරගත වෙනවා. එතකොට පුණ්‍ය චේතනා තුනත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. වරහන් ඇතුලේ තණ්හා උපාදානව අවිද්‍යා සංඛාරා. දැන් මේ කොහෙද මේ පොතේ උගන්වන මේ වචන ටිකට අදාළ පෙළ දහම තිබෙන්නේ? ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, පව තුල, පින තුල ඔබට ධානය තුලට තේරෙන්නේ නැහැ, ඕනෙත් නැහැ. නමුත් කියමු අපි. මෙන්න මේ ලෝභ දේශ මොහ අරමුණු වෙන එක කරදරයක් බව තේරුම් ගත්ත පිරිස උදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු අය ඔය අයින් කර ගන්න හැටි දන්නේ නැහැ. නමුත් එක එක ක්‍රම අහු වෙනවා එක එක්කෙනාට. දැන් කෙනෙක් ඕම් ශාන්ති කිය ඉන්නවනම් ඒක කියනකොට වෙන මොකටවත් හිතට එන්න ඉඩ නැහැ. කෙනෙක් අරහං කිය ඉන්නවනම් ඒ අරමුණේ නැවත බාස්තරනකොට වෙන එකකට එන්න ඉඩ නැහැ. වෙන වගේ අරමුණක් හිතට අලුතෙන් ගත්තාම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තමන්ගේ කාමයක් නොවන අපි ඒකට නවත්තමු කර්මස්ථාන කියලා. කර්මස්ථාන වඩනවා කියන්නේ කර්මයට ස්ථානයක් වඩනවා, නැත්නම් අරමුණක් උපාදාන කරන වඩනවා, අලුත් එකක්. වඩනකොට බලවත් වෙනවා. බලවත් වුණාම සාමාන්‍යයෙන් මුරකරු බලවත් වුණා නම්, නැත්නම් අපි කියමු වත්තකට තුවක්කුවක් දීලා කෙනෙක් පත් කරලා ඉන්නවා. එතකොට රිලව් බය නැහැ මිනිස්සයාට, තුවක්කුව දන්නවා නම් ඊට පස්සේ මේකෙන් යට දුර දන්නවා, ඒ තරම් දුරට එන්නේ නැහැ. මොකද වදින බව දන්න නිසා. අන්න වගේ මේ අරමුණ බලවත් වෙනකොට අපේ සිතේ තැන්පත් කරලා තියෙන වෙනත් අරමුණ නිසා උපදින්න තියෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එන්නේ නැතුව යනවා. නැති වෙනව නෙමෙයි, විනාශ වෙනව නෙමෙයි, යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනවායි කියලා කියන්නේ. අර අරමුණ හදාගත් එකක්. ඒකේ ලෝභ ද්වේෂ නැති වුණාට ඒකේ උපේක්ෂ මොහේ තියෙනවා, දේශ මොහ. මේ මෙසේ ගත්ත අරමුණක් තුළ දිගුකල් රැඳී ඉන්න පුළුවන්. නැවත නැවත ඒ අරමුණ පමණක් උපදින සංසුන් තත්ත්වයක් හඳු වෙනවා මිත්‍යා සමාධිය. මේ සමාධියේ ඉන්න තරම් කාලක් වෙලා ලෝභ දේශ මොහ එන්නේ නැති නිසා මේකට ලොල් වෙනවා, ඇලුම් කරනවා. ඒක තියෙනව නෙවෙයි, ඒක නැවත නැවතත් උපදිනවා. නමුත් ඒකේ අර ලෝකෙත් එක්කලා ඇති කරගන්න ගැටුම් නැති නිසා සංසුන් බවක් තිබෙනවා. මේ සංසුන් බවට කියනවා දිට්ඨ ධම්ම විසුඛ විහරණය සහ සාන්ත විහරණය කියලා.
ඒ සමාජයේ තිබිලා තියෙනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ඒ බඳු තත්ත්වයටපත් වුණ අය තමන් වාසය කරන්නේ සල්ලේක හේවත් අර සංසිඳන විහරණයෙන් කියලා මානයක් ඇති වෙන්න පුළුවන් කියලා. අන්න. ඒ නිසා ඒ දෙක තුලත් සැඟවුණු මමත්වයක් තියෙනවා. ඒක තුලත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. එහෙනම් තණ්හා උපාදාන බවනම් වරහංගතලේ අවිද්‍යා සංඛාරා. පෘථග්ජන මනස තුළ මමත්වෙන් ගැනීමේ මනස තුළ පාපේ මමත්වෙන් ගත්තත්, පින මමත්වෙන් ගත්තත්, ධානයෙන් මමත්වෙන් ගත්තත් ඕක තමයි මම කියන්නේ පෘථග්ජන ස්වභාවය තුළ පවත් අවිද්‍යා පච්චා සංඛාරා, පිනත් අවිද්‍යා පච්චා සංඛාරා, ධානයත් අවිද්‍යා පච්චා සංඛාරා මේ වරදින පෙළ දහම. අන්න කවදාවත් මේක ඉගෙන ගන්න තුරු දන්නේ නැහැ අපි ළඟ මෙහෙ විදිහට වැල උඩට යනවා මුල් ආලේ යටට බහිනවා කියලා. උදාහරණ ගන්න සමාජයේ දැකපු දේවල්නේ. ආල වැල ඉහළට යනවා. ඉතින් ආහාර හොයා ගන්න තරමට ආහාර ගබඩාව පොළොව යට හල වෙනවා. ඒ වගේ අපි අරමුණ එක්ක ලෝකෙත් එක්කලා ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ආලේ යටට බහිනවා වගේ තණ්හා උපාදාන අවිද්‍යා සංකාරයක් සසර ඇවිද්දවන්ට දුක් දෙවන්ට අපේ චිත්තහභ්‍යන්තරයට බැස ගන්නවා. බලන්නක බුදුරජාණන් වහන්සේගේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, පව තුළ, පින තුළ, ධානය තුළ මායාවේ පෙළ දහම. අන්න භව බන්ධනය තේරෙනවා. මේ ටික තමයි ධම්මං සුත්තා කියලා කියන්නේ. මේ ධම්මං සුත්තා මොකද්ද? පාපම් පාපකතෝ පස්සතාති. ඔන්න ඔය ඔක්කොම මම කියන්නේ පාපය. එතකොට එහෙනම් මම එකට නමක් තියෙනවා උපාදානයේ පාපයයි. එතුණේම ඇහි කනේ නාසයේ දිවේ කයේ භවයේ පිනේ ධානයේ උපාදාන පත්‍යා භව නම් වූ භවගාමිත්වය සිදු වෙනවා පාප. ඔන්න බුදුන් වහන්සේ වදාළ පරිදි පාපම් පාපකතෝ පස්සතාති. නැත්නම් පුද්ගලයෙක් තුළ ඇසකරනාසය දුර දිව තුළ පවපින ධානය තුළ අරමුණක් තුළ පංචද්වාරය හෝ මනෝද්වාරය තුළ සසරට බැඳෙන පෙළ දහම. දැන් තනිව කල්පනා කරන්න සසරට බැඳෙන පෙළ දහම අනුගමනය කරලා මොනම පෙළ දහමකින්වත් සසරින් නිදහස් වෙන්න පුළුවන්ද? මේ පිළිබඳව වැටහෙන්නේ නැති අයට ඕන නැති වචන කියන්න යන්න එපා. කට පරිස්සම් කරන් ඉන්න. සමහර අය එහෙමත් කියනවා මං අහලා තියෙනවා. ඕන කෙනෙකුට පව් කරලා නම් වැඩක් නැහැ දුක් ගෙනත් දෙනවා කියලා කිවට කමක් නැහැ. පින් කරලා වැඩක් නැහැ කියලා හැම කියන්න එපා. පෘථග්ජනයට එකකින් වැඩක් තියෙනවා. ඒක අපි ළඟට එනකොට වෙනත් විදිහකට ක්‍රියාත්මක වෙන්නේ. පෘථග්ජන පුද්ගලයා මේක හරවා ගන්නවා තේමාව. ලබන්න දෙනවා. මට මේකට ලැබෙන්න ඕනේ. ඒ නිසායි මම මේක කරන්නේ. ආත්මාර්ථකාමී වුණා අපින. අපිටත් අවස්ථාවක් ලැබුණොත් ඒවල් මානහිතවාදී දේවල් කරනවා. හැබැයි මොනම බලාපොරොත්තුවක්වත් නැහැ. ලබන්න දෙනව නෙමෙයි. දුන්නවා ලැබෙනවා දුන්නම ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ ගැන බලාපොරොත්තුවකුත් නැහැ. ඒ අවශ්‍යතාවයට අනුව ඒ දුකටපත් පුද්ගලයාට හෝ කෙනාට මිනිසෙක් වශයෙන් උදව් කිරීමෙන් ලබන සැහැල්ලුව සංසිඳීමම විපාකය වෙන මොකුත් නැතුවට කමක් නැහැ. දැන් මේ විදිහට මේ අපි ධම්මං සුත්තා මොකක්ද? ප්‍රමාද විහාරිත්වය. දැන් ඊළඟට අපමාද විහාරිත්වයත් තේරුම් ගන්න වෙනවා. ඒකටත් බුදුන් වහන්සේ පෙළ දහමක් දේශනා කරනවා. අපි ඒක අල්ල ගන්න වෙනවා. බලන්න මේ සියුම් ධර්මතාවය පොත තුළද විග්‍රහ කරන්නේ, ජීවිතය තුළද විග්‍රහ කරන්නේ, මම දකින්නේ අරමුණ තුළ විග්‍රහ කරන්නේ. ඒ මොහොතට උපදින ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ විඥාණය තුළ ඉන් එහාට නොයා ඒ තුළ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් තමයි මේ බන්ධනීය පෙළ දහම විග්‍රහ කරන්නේ. දැන් ඔන්න
සසර ඇවිදින පෙළ දහම ඔබ තේරුම් ගන්නවා මෙහෙම. එහෙනම් ඒ සසර ඇවිදින පෙළ දහමේ කරන මොනම ක්‍රියාකාරකමක්වත් සසර ඇවිදින්නට හේතු ඉතුරු වෙනව හැරුණම ගැලවෙන පාර නෙවෙයි කියලා අර පුණ්‍ය මාර්ගය යන මනුස්සයට උගන්වන්න යන්නේ නැතුව මේ ඔබ ඉදිරිපත් කළ තියෙන වචනේ තියෙනවානේ නිවන් අරමුණු කරගත් ධර්ම දේශනාවක් අන්න ඒ අයට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඔය අහගෙන ඉන්නකොට රටේ තුටේ දේවල් මේ සමහර විට මේ රටේ සකස් වේ පවතිනා වූ සදාචාර විරෝධී නොවන යම් යම් ප්‍රතිපදාවන් පවා අවශ්‍ය නැති දේවල් විදිහට කියනවා. සමස්ත සමාජයටම අවශ්‍ය නැහැ නෙවෙයි එකෙන් කියන්නේ. ඒක මේ වගේ උදාහරණයකින් මම ගන්නෙ. කටේ කිරිසුඳගෙන නැති පුද්ගලයා පාසලට පෙර පාසලට යනවා. මේ පෙර පාසල යාට අවශ්‍යයිනේ. එයා පෙර පාසල පහු කරලා ප්‍රාථමික ද්විතීයක ශ්‍රේණික නැත්නම් විශ්වවිද්‍යාලයේ ඊට එහා පැත්තට යනවා. ඔහුට නම් මේ පූර්ව ළමාවිය ඕන නැහැ. ලෝකෙට පූර්ව ළමාවියෙන් වැඩක් නැහැ කියලා ඔහු කෑ ගහන්නේ නැහැ. ඔහුට ඕන නැති වුණාට අලුත් උපදින දරුවන්ට පූර්ව ළමාවිය ඕන. අනගේ කර්මක්ෂය කරන මාර්ගයේ තේරුම් ගත්ත පුද්ගලයාට අවිජ්ජාපච්චය සංඛාරා ක්‍රියාවලිය ඕන නැහැ මොකක්වත්. නමුත් පු탁ජනයට ඒක ඕනේ නිසා ඒක ඕනේ නැති දෙයක් වශයෙන් හිස් දෙයක් වශයෙන් කතා කරන එකේ තේරුමක් නැහැ. ඔය ධර්ම දේශනා කරනවා කියන එකත් ටිකක් අමාරුයි කියලා කියන්නේ ඔන්න ඕකයි. ඒ පුද්ගලයාගේ මානසිකත්වය වටහාගෙන කියන්න ඕන. හරි. දැන් ඊට පස්සේ මේ සසරට බැඳ තබන පුනර්භවයට හේතු වෙන භවගාමී හේතු වෙන පෙළ දහම කඩන පෙළ දහම කුමක්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පෙළ දහම. ඒ පෙළ දහමත් අහලා ඉන්න ඕන. අනිතින් මට ඔය සංගතනිකාය කන්දක වගේයි සලායතන වගේයි කියවෙනකොට මොන තරම් වාර ගානක් බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට මේ පෙළ දහම කියලා දීලා තියෙනවද? ඔවුන් අනුගමනය කරන්න ඇති තේරුම් ගත්ත අය. අපි ඒක පාඩම් කරගෙන ලියන කෙන දෙයක් බවට පත් කරලා තහම අපටත් මේ අපේ ඇස් තුළ කන තුළ නාසය තුළ මේ පෙළ දහම අනුගමනය කරන්න ඕන බුදුන් වෙත යන්න නම් කියන අවබෝධය එන්න කල් යනවා ටිකක්. එහෙනම් පෙළ දහම ඉගෙන ගනිමු. ඊට පස්සේ ඔබට පෙළ දහම දරන්න ඕන කියන අදහස ඇතිනම් අන්න ඔබ අර ධම්මං සුත්වා ඒ කොටසට හරි දැන් මේ වචනෙන් කතා කරන්නා වූ ධාරෙන්ති පෙළ දහම දරන කෙනෙක් වෙනවා. බණ අහලා බණනම් සාදු කියලා පින් සිද්ධ වෙනවත් කියලා ගෙදර ගිහින් පරණ පාරේ යනවා නම් එතකොට ධම්මං සුත්වා බහුතරා සත්තා න ධාරෙන්ති තරන්නේ නැහැ. මම දකිනවා වැරදි බණක් අහලා කොහොමත් පෙළ දහමක් දරන්න බෑ වැඩක් වෙන්නේ නැහැ. හරි බණක් අහලා පෙළ දහම දරුවේ නැත්නම් ආයෙත් හිටපු තැන ඇරුණාම ඉදිරියට යන්නේ නැහැ. ඒක අද ඊයේ නෙමෙයි අවුරුදු 40ක් තිස්සේ මම සමාජයත් එක්කලා ජීවත් වෙලා දකිනවා. එනවා. හින්දා සතුටින් ඉන්නවා. අහනවා. ටික දවසක් අහලා නිදි කරන්න ගන්නවා. ඉන්හාට තේරෙන්නේ නැහැ හොයි හැමදාම එකමයි කියන්නේ කියලා හිතෙනවා. ඊට පස්සේ පරන්තනට වැටෙනවා. ආයෙන්නේ නැහැ. ඒක න අපට කනගාටුවකුත් නැහැ. මන්දයත් ඔවුන්ට ඊට එහාට එන්න බෑ. එහෙම නැත්නම් ඔවුන්ගේ දෘෂ්ටි ඔවුන් තුළ ඉතුරු තියෙන දෘෂ්ටි වගේක්. ඒවත් කරන්න ඕන කියන මතය තුළ ඒවට වැටෙනවා ආයෙත්. පෙළ දහම අතහැරෙනවා. එන්න තමයි ඒකට අප්පකාසත්තේ සත්තා අල්ප කොට්ටාසයක් කියලා කියන්නේ. දැන් අපි බලමු නැවත වතාවක් ඇස තුළ කන තුළ නාසය තුළ හෝ පවපින ධානය තුළ පෙළ දහම. මොන පෙළ දහමද මේ? අර සසරට බැඳෙන පෙළ දහම වෙනුවට සසරෙන් මිදෙන්න අනුගමනය කරන්න ඕන පෙළ දහම.
අපි කනෙන් ගත්තහම ඇසෙන් ගන්නවා. තින්නම් සංගති පස්ස. එතකොටත් ආයෙත් ඇසේ ප්‍රසාදය ඉදිරියෙන් තියෙන දේක සෙවණැල්ල ඇසේ පහළවීම ගෝචර රූපය. ඒකට අදාළ අගය එකතු කිරීම හිත ඇතුලෙන් එන එක පස්ස. මේ තුන එක අරමුණු ස්පර්ශ වීම නෙමෙයි පස්ස කියන්නේ. පරණ එක උපදින්නට අර සුවඳක් දැනෙනකොට කටට කෙලවුණනවා වගේ අන්න ඒ වගේ මේ කාරණාව නිසා Taman හදාගත්ත අර ඇතුළත තියෙන මෝඩකම තමයි එළියට. ඒකත් එක්ක තමයි මේ ගැටුම තියෙන්නේ පස්ස. පසපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන තියෙන අර පරණ Taman හදාගත්ත මුලාව තුල. දැන් එහෙනම් අපට මෙන්න මේ පරණ පුද්ගලයා හීනයක් එයා අපිට මෙතෙන් දෙන්න ඕනේ නැහැ. යාට යන්න කියන්න නේද වෙන්නේ? ඒ යන්න කියනවට තමයි පෙන්වන්නේ ස්කන්ධ පංචකය අතහැරලා අලුතින් ස්කන්ධ පංචකයට ගන්නවා. පස්ස නිරෝධා. එයාට ඕන නැහැ. මැරිච්ච කෙනෙක්. එයාත් එක්ක තමයි මේ එයාට අහු වෙලා තමයි ආපහු සතර හැදුනේ. එහෙනම් අර වේදනාව සැප දුක් වේක වශයෙන් දැනෙන්න පුළුවන්. නමුත් එතෙන්ට ඒ පරණ එකට අහු වෙන්න යන්න ඕන නැහැ. ඒකට කියනවා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව මෙතෙන්ට එකතු කරන්නේ නැතුව නැති වෙන්න ආරණ එක. එහෙනම් ඒක මමත්වෙන් ගැනීමක් නැහැ, උපාදාන නැහැ. එහෙනම් ඒක අනාගත හේතු වලින් හේතුවක් වශයෙන් චිත්තාභ්‍යන්තරට බැස ගැනීමක් නැහැ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ භව නිරෝධෝ. දැන් තණ්හා උපාදාන භව වුණා නම් අවිද්‍යා සංකාරා මායාවේ පෙළ දහම. භව නිරෝධ වුණා නම් භව නිරෝධ වෙන මොහොතක් පාසා භව නිරෝධෝ නිබ්බානං. ජීවිතය අවසානයේ නෙමෙයි, මැරිලා නෙමෙයි, මේ නිර්වශේෂ නිරෝධය දකින්න ඕනෑම අරමුණක් ඔස්සේ භව නිරෝධෝ නිබ්බානං මාර්ගඵල. භව නිරෝධෝ මාර්ග. නිබ්බානං ඵල. දැන් මේ මොන පෙළ දහමද? බුදුන් වෙත යන පෙළ දහම. අන්න ධම්මං සුත්වා පෙළ දහම තේරෙනවා. අනේ අපිට වැඩ වැඩි ඕවා කරන්න බෑ. ගෙදර ප්‍රශ්න තියෙනවා. ඕක කරන්න කැලේටම යන්න ඕක පරණ දෘෂ්ටිකින් වහගෙන. අහලා නම් තියෙනවා. ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙනම් ඔහු ධම්මං සුත්තා විතරයි පෙළ දහම දරන්නේ නැහැ නේද? මෙන්න මේ කියන පෙළ දහම මේ මං ගත්ත පෙළෙන් පෙළ තව ඕන තැනක තියෙනවා ඕක පෙළ දහම. භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තදේ භාවිතා කරන්න ඕනේ. නිකන් නෙවෙයි බොහෝ කොට භාවිතා කරන්න ඕන. එතකොට අභිඥා සඳහා ඔය කියන ඉහළ අභිඥා නෙමෙයි මෙතන. ප්‍රඥාව වැඩි දියුණුව සඳහා, අවබෝධය සඳහා, නිවන් සඳහා එක වතාවද භාවිතා කරන්න ඕන. දවසට එක වතාවද? සතියට එක වතාවද? පොය දවසට විතරද? නැහැ. වර්තමාන මොහොතට පැරණි නෂ්ටාවශේෂ ඔස්සේ ඔබේ හිතට කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හෝ පව හෝ පින හෝ ධානය නිසා උපදීද? මෙන්න පෙළ දහම දරන්න අවස්ථාව. පරණ පාරේ යමින් මායයට අහු වෙනවද? පරණ පාරේ යමින් දුකට හේතු තබා අනාගත හතරක් හදනවද? ඔක තමයි බුදු සමයේ පෙළ දහම කියලා කියන්නේ. ප්‍රමාදී පෙළ දහම පෘථග්ජනයාට අයිති. අප්‍රමාදී පෙළ දහම නැවත නැවතත් අනුගමනය කිරීම තුළින් අතීතයට ඉඩ නොදෙන නිසා අතීතයේ ඇවිදින් හිස්සතින් ආපහු යනවා. අනාගතයට නොතබන නිසා ඒ අතීතයක් වී පස්සෙන් එන එක නතර වෙනවා. අන්තිමට වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් දැනුණට උපාදානයේ නැහැ.
පාපම් පාගවතෝ පස්සතාති පාපේ ලාමක වශයෙන් දැක්කා නම් එනම් මොහොතක් පාසා උපාදාන නොවී අවසන් කරන එක තමා උපාදානයෙන් මිදීම තමයි පාපයෙන් තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. පාපේ නොඇලෙන එක මිදෙන එක කලකිරෙන එක. දැන් ඉතින් මේ කාරණාව මම අලුතෙන් තැනක එහෙම කිව්වොත් ඒකට තියන්න තියෙන නම තමයි ගොනුගේ පිටේ හකුරු පැටවුවා වැනි. ගොනුගේ පිටට පැටවූ වැනි බර ගෝනි. මන්දයත් කොන්ද නැවෙන්න බර දැනෙනවා ඇරුණාම රස නම් තේරෙන්නේ නැහැ. එනිසා බොහෝ කල් ධර්ම දේශනා කරලා අදාළ වචන තේරෙනකොට සවන් දෙනකොට අන්න ඒ අයට අපි ඊට පස්සේ ඒ තේරුම් ගන්න සඳහා මේ වගේ ඉල්ලීමක් කරපුවාම භවගමනට හේතු වෙන්නා වූ පෙළ දහමක් දේශනා කරනවා. නිවන් මගට හේතු වෙන්නා වූ පෙළ දහමක් දේශනා කරනවා. සුත්ව ආසා තේරුම් අරගෙන අනේ මේ වැඩේ නම් ගෙදරින් කරන්න බෑ මං තිවුරක් පොරන කැලේට යන්න ඕන කියලා හිතන්නේ නැතුව අනේ මේ වැඩේ නම් කරන්න බෑ බිරිඳ අතහැරලා කැලේට යන්න ඕන කියලා හිතන්නේ නැතුව අනේ මේ වැඩේ නම් කරන්න බෑ දරුවන්ට උගන්වන්න නැතුව ඒක දාලා ආත්මාර්ථකාමී වෙන්න ඕන කියලා හිතන්නේ නැතුව බාහිර ලෝක ධර්මයන්ට අනුව යුතුයකම් ඉටු කරමින් ඒ කාරණා සමග කටයුතු කරන්නට යාමේදී ධර්මයේ තේරුම් ගන්න පෙර චිත්තාභ්‍යන්තරේ නිදන් කරගත්තා වූ මෝඩකම් එළියට එන විට අනිත් අයටත් නොදැනෙන්නට මේ අටලෝ දහම නිසා චිත්තාභ්‍යන්තරේ හට ගන්නා වූ පීඩා ස්වභාවයේ තේරුම් අරගෙන මේ දුක් විඳින්න වෙලා තියෙන උඹලකට කාපු නිසා කියලා තේරුම් අරගෙන එහෙම හැම මොකක් හරි යොදනවා මම මේ දේශනාවකට. ගම්බද තියෙන උඹලකට කෑවනම් දුක් විඳපන් බලලෝ කියලා. ලෝකේ ජීවත් වෙන්න ගිහින් සැප විඳින්න කියලා උපාදානය කරගත්තා නම් උපාදානයේ දුක විඳින්න එක තමයි උඹලකට කෑවනම් දුක් විඳපන් බලලෝ කියන්නේ. කතාවකුත් තියෙනවා ඉතින්. ඕන නෑ ඒක. දැන් එහෙනම් ජීවිතය වර්තමානයේ අසකරණාසේ දිවකය සිත හිතවල නම් පවපින ඕනෑම අවස්ථාවක් උපාදානයේ නොවී උපාදානයෙන් මිදී අවසන් කිරීමේ පෙළදහම දරන්නෙක් බවට පත්වෙන්නට සද්ධා විරි සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය බල බෝධිපාක්ෂික ධර්ම මල් කියලා කියන්නේ. තව ටිකක් සතිත් තියෙනවා. දැන් ධර්ම දේශනා කීපයකදී සති ටිකක් පැහැදිලි කළා. ඉඳගෙන උස්ම විහෙල් පහළ දිහා බලන් යන එකෙන් ඒක දැනන එක සම්පූර්ණයෙන්ම නිවන් සඳහාම යන්න පුළුවන්. උස්ම විහෙල් පහළ කුලින්ම බුදුහාමුදුරුවෝ ආනාපානසති දිහා වැඩලා නිවන් දැක්කා කියලා හිතන්නේ නැතුව මේ පෙළදහම දරන්ට අවශ්‍ය සතිය පාවිච්චි කරන්නට අදාළ පාසල් අධ්‍යාපනයට අදාළ පූර්වලවාමී මධ්‍යස්ථානයේ අධ්‍යාපනය වගේ එකක් තමයි මේ ආනාපාන සතියක් තුළින් අදාළ තැනට සිහිය ගේන්න පුරුදු කරන එක. පෘථග්ජන පුද්ගලයා දවල් රැය දෙකේ සිහියක් නැතුව ලෝභ දේශයෙන් මොහෙන් කටයුතු කරනවා. ඔහුට අභ්‍යාසයක් දෙනවා බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා හරි පුටුවක හරි ඉඳගෙන හුස්ම පාර ජීවිතේ කවදාවත් බලලා නැහැ. ඇතුල් වෙන හැටි බලන්න. එහෙම ඉන්න බෑ ඉබේ පිට වෙනවා එතකොට බලන්න. බලනවා කියන්නේ ඇස් දෙන් බලනනේ දැන් දැනෙනවා. මේ දැනීමට නේද මේ සති කියන්නේ. අන්න එහෙම තේරුම් ගන්න. ඉතින් දැනීම වැඩිලා නැත්තම් මහන්සි වෙලා අර විවිධ පැත්තට අරමුණ අර මේ කුළු ගවේ දුවනවා වගේ හැමතැනම දුවන එක දුවන්නේ නැතුව එක දෙයක් දිහා බලන් ඉන්න මහන්සි වෙලා හුරු කරගන්න. ඒ අයන්න විතරයි. මේ පාඩම ගමන් මගේ හොඩිපතේ පාඩම විතරයි. ඒක හැමදාම කර කර ඉන්න කියන්නේ නැහැ. එතකොට ඒක වඩන්න ගියාම ලෝභය දේශය මොහ යට වෙනවා අයින් නැතුව යනවා. ඒක ලෝභ දේශ මොහසෙන්ට යොදා ගන්න ගේන්න ඕනනේ.
තවත් ඕනනම් ඔය ඉරියව් ටිකක් මාරු කරලා සක්මන් කරමින් ඒකත් දැනෙනවද බලන්න 100ට පිට යන්නේ නැතුව. එහෙම මේක සෑහෙන වෙලාවකට හුරු කරගත්තාම ඔන්න වර්තමානයට ගේන්න පුළුවන්. දැන් මොකද්ද මේ හිතට එන දේ දැනෙන බව සතිය. දැන් uppannam කාම විතක්කම් දැනෙනවද? uppannam ව්‍යාපිතක්කම් දැනෙනවද? අන්න ඔබ සිහිය පුරුදු කරලා නිසා මට ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා ගහගෙන බැනගෙන කපාගෙන කොටාන පස්සේ තමයි කල්පනා කරන්නේ. ඒ දැනුන්නේ නැති නිසානේ. හොඳයි දැනෙනවා නම් දැනෙනවා එතනින් එහාට තියෙන්නේ රතු ඉරක් ගහලා තියෙන්නේ. පාලම කැඩිලා ඉන් එහාට වාහනේ යන්න එපා පාලම පල්ලේ වැටෙනවා කියලා ගහලා තියෙන රතු ඉරක් හරි අනුරුදු හැඟීම් සංඥාවක්. ඔතනින් එහාට යන්න එපා තණ්හා උපාදාන අවිද්‍යාව සංකාර වෙලා සසරට බැඳෙනවා කියන මේක දන්නවා දැන්. අන්න ඒ විදිහට තමන්ට මේ වැරදි පාරේ යන්න එන අදහස හිතාභ්‍යන්තරයෙන් ඇවිදින් තියෙන බව සහ එයාගේ ආධිපත්‍යයට දැන් අපි ඉඩ නොදෙන බව. එයාට යන්න කියන බව. සබන් කැලට යන්න කිව්වා වගේ පරණ තබන් කැලට. අපි අලුත් මාවතක යන බව. අපි අර බැඳෙන පෙළ දහම වෙනුවට ගැලවෙන පෙළ දහම අනුගමනය කරන්නට ආරම්භක පියවරකින් එකකින්වත් උත්සාහ කළ යුතු බව. තමයි මේකෙන් පෙන්නන්නේ. දැන් ඔබ දරන්නේ මොන පෙළ දහමද එහෙමනම්? මේක තේරුණා නම් ඔබ පුද්ගලයා ආර්ය වෙලා දැන් ඔබ බව නිරෝධගාමී පෙළ දහම දරන්නේ. දැන් ධම්මං සුත්වා ධාරේති. මෙන්න මේ ආයත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියනවා අවංකවම ඇත්තටම. බුද්ධ පුත්‍රයන් වහන්සේලා බුද්ධ ද්‍රෝහිත් වහන්සේලා නැත්තම් සිව්වණක් පිරිස. ඔය අර්ථයෙන් තමයි ඉතිහාසයේ සිව්වණක් පිරිස නම් කළේ. අදත් සිව්වණක් පිරිස කියන නම තියෙනවා. නමුත් පෙළදහම ඉතින් අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නම් පෙළදහම දරන්න ඉන්නේ නාමික භික්ෂු නාමික භික්ෂුණී නාමක උපාසක නාමික උපාසික පමණයි නමට. එහෙම වෙන්න වීම සිදු බල ලැජ්ජාවටපත් වෙලා ධර්මයේ මතුවන මොහතක සැබෑවටම භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසිකා චරිතයට පණ දෙන්නට අනුගමනීය ප්‍රතිපදාවටපත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ කුරුණෑගල විල්තර වියන අංක 65 නිවසේ පදිංචි මලියදේව පිරිමි විද්‍යාලයේ හිටපු විදුහල්පති බණ්ඩාරනායක අබේරත්න මහතා සහ ප්‍රේමා අබේරත්න මහත්මිය සහ කුරුණෑගල විල්තර වියන අංක 66 නිවසේහි පදිංචි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරී සංජිත් බාලසූරිය මහතා සහ කුමුතුනී බාලසූරිය යන මහත්මීන් විසින් යෝලවල් දෙකක් විසින් අරමුණු අතර අද දිනට ජන්මදිනයේ යෙදෙන ප්‍රේමා අබේරත්න මහත්මියට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔන්න මගෙන් අර අනිත් අය ගාව තිබුණ නැති වචනේ මේකේ තියෙනවා. ඒකට මේක කරන්න ඕනේ. එතුමියටත් දායකත්වයේ වූ සියලු දෙනාටත් පවුලේ සුජීවත් සිටින්නා වූ සියලු දෑදෑ හිතුමිතුන්ටත් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවන සැලසේවා විතරක් නෙවෙයි මේ ධර්ම ශ්‍රවණයෙන් ධම්මස හේවත් පෙළදහම වටහා ගන්නටත් ලැබේවා. මේ පවුල පරලෝකප්‍රාප්ත ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර උතුම් ධර්ම දාණයෙන් ජනතාව පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වී ජීවිත සුවපත් කරගනිත්වා. මතු භවයකදී මිනිසත් බලවා ත්‍රිලක්ෂණයේ ගැටුම පෙළදහම දරාගෙන නිවන් මඟ පාදා ගනිත්වා. අතිපූජ්‍ය සත්පුරුෂ ගුණෝපේත ගෞරවනීය දේශකයන් වහන්සේලාත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සාචර ජීවනයේ සැලසේවා. දායකත්ව දුරාගේ පවුල්වල දරුදරියන්ගේ අධ්‍යාපන හා වෘත්තීය කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්මදේශනයේ සවන් දෙන සැමට සංගමක් සුව ලැබීම පිණිසත් ලංකාවාසී හා ලෝකවාසීන්ට කොරෝනා වසංගතයෙන් ආරක්ෂාව පිණිසත් මෙම පුණ්‍ය කර්මය බලවත් නම් බලපානවා නම් ආශිර්වාදයක් වේවා. ඔබ පැතුූ සියලු පැතුම් සඵල වේවා. ඒ වගේම සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබට ඉහාත්ම වශයෙන්ම නිදුක් නිරෝගී සුවචිර ජීවනය ලැබී අනාගත බලාපොරොත්තු වී රෝග පීඩා දුරු වී පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වී කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණු වල ගැඹුර වටහාගෙන මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ ඔබට අයිති නිවීම හිමි කර ගන්නට
මෙම ධර්ම අවබෝධය හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං